එහෙනම් පන්ති පටන් අපි අයබෝවන් බලන්න මේ පස්වෙනි පාඩම ඔපරේටින් සිස්ටම් වලට අදාළව පොතේ අපි කෙටි ප්‍රශ්න ඔක්කොම දැන් සාකච්ඡා කරලා ඉවරයි නේද? ඔව් සර්. ඒ කියන්නේ ගිස්මානේ අපි මොඩල් ටිකත් ඔක්කොම ඉවර කරා නේද? ඔව් සර්. හරි. එහෙමනම් තා පොඩි කැලලක් තියෙන ටික කතා කරලා අපි OS එකට අදාළ කාරණා සම්පූර්ණයෙන් අවසන් කරමු. හරි. මේ ප්‍රශ්න ටියුට් එකේ යුනිට් 5ට අදාළව තියෙන ප්‍රශ්න ටියුට් එකේ විභාග ප්‍රශ්න පුතේ ඔක්කොම අපි සාකච්ඡා කරලා අවසන්. 23 වෙනි පිටුව සහ 24 වෙනි පිටුව මූලික කරගෙන මොඩල් ප්‍රශ්න දෙකක් තියෙනවා. 12 සහ 13 කියන ප්‍රශ්න දෙක. ඒ දෙකත් සාකච්ඡා කරලා අපි කාර්යය සම්පූර්ණයෙන් අවසන් කරමු. එතකොට අපිට ඔපරේටින් සිස්ටම් පාඩමත් 100%ක්ම අවසන්, තියරි එකත් අවසන්, රිවිෂන් එකට අදාළව සියලුම විභාග ප්‍රශ්න සහ මොඩල් ප්‍රශ්නත් අවසන් නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ පේපර්ස් වල වෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න. හරි. බලන්න පුතේ ප්‍රශ්න ටියුට් එකේ මෙහෙයුම් පද්ධති පාඩමට අදාළ ප්‍රශ්න ටියුට් එකේ මම නැවත පෙන්නන්නම්. නේ මේ ප්‍රශ්න ටියුට් එකේ 23 වෙනි පිටුවේ තියෙනවා 12 වෙනි ප්‍රශ්නේ. හරි. ඒකේ කියනවා පහත දක්වා ඇති මෘදුකාංග මෙහෙයුම් පද්ධති මෘදුකාංග හෝ යෙදුම් මෘදුකාංග. ඒ කියන්නේ ඔපරේටින් සිස්ටම්ස්ද එහෙම නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ද කියන එක හෝ උපයෝගිතා මෘදුකාංග. නේ එතකොට දැන් මොඩල් ප්‍රශ්නෙම පුතේ ගැටලු සහගතයි. ඇයි ඒ? ඔන්න ඔක තමයි ගොඩාක් වෙලාවට මොඩල් ප්‍රශ්න වල තියෙන ප්‍රශ්න. හරි. මොකද්ද මේකේ ගැටලුව කියන්නේ? නෑ කමන්නේ අපි ඉස්සරහට යමුකෝ. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් හෝ උපයෝගිතා මෘදුකාංග යුටිලිටි සොෆ්ට්වෙයාර් හෝ ලෙස වර්ගීකරණය කර දක්වන්න. හරි. එතකොට මේ සොෆ්ට්වෙයාර් ටිකක් අපිට දීලා තියෙනවා. ඒ සොෆ්ට්වෙයාර් ටික නැත්නම් මෘදුකාංග ටික මෙහෙයුම් පද්ධති මෘදුකාංගද නැත්නම් යෙදුම් මෘදුකාංගද එහෙමත් නැත්නම් උපයෝගිතා මෘදුකාංගද කියලා කියන්නයි ඕනේ. නේ? ඒ වගේම ලියන්න පුළුවන්. බලන්න පළවෙනි මෘදුකාංගයේ තියෙනවා ඩිස්ක් විකණ්ඩනය නැත්නම් ඩිස්ක් ඩිෆ්‍රැග්මන්ටේෂන්. නේ? ඔක තමයි අපි නිර්කණ්ඩනීකරණය කියලා කියන්නේ. නේ? එතකොට අපි අර ඩිස්ක් එකක් තුල ගොනු කොටස් තැන් වල ගබඩ වෙලා තියෙනකොට ඒ ගොනු කොටස් අනියාතව එක ප්‍රදේශයකට ඒකරාශී කරනවට අපි කියනවා ඩිස්ක් විකණ්ඩනය නැත්නම් නිර්කණ්ඩනීකරණය කියලා. ඒකට ඉංග්‍රීසියෙන් පාවිච්චි කරන වචනේ තමයි ඩිෆ්‍රැග්මන්ටේෂන් කියලා කියන්නේ. රයිට්. මට කියන්න පුතේ මේ ඩිස්ක් විකණ්ඩනය කියලා කියන්නේ මොන වගේ මෘදුකාංගයක් භාවිතා කරමින් කරන ක්‍රියාකාරකමක්ද නැත්නම් ඩිස්ක් විකණ්ඩනය කියලා කියන එකට අදාළව මෘදුකාංගයක් තියෙනවා නම් ඒ මෘදුකාංගයේ වැටෙන්නේ මොන වර්ගයටද? ඉක්මනට කියන්න කවුරු හරි? හැමදාම වගේ නම් කරලා කියන්න කලින් කවුරු හරි කියන්න. ඩිස්ක් විකණ්ඩනය කියන එක වැටෙන්නේ මොන මෘදුකාංග වර්ගයටද? උපයෝගිතා මෘදුකාංග. බොහොම හොඳයි. ප්‍රසිදු බොහොම හොඳයි. ඒකේ පුතේ එන්න ඕනි උපයෝගිතා මෘදුකාංග. ඒක මෙහෙයුම් පද්ධතියකුත් නෙමෙයි. ඒ වගේම ඇප්ලිකේෂන් එකකුත් නෙමෙයි. ඒක අයිති වෙන්නේ පද්ධති මෘදුකාංග වලට. පද්ධති මෘදුකාංග යටතේ අර පරිගණකයක ක්‍රියාකාරීත්වය ක්‍රමානුකූල කිරීම සඳහා භාවිත කරන මෘදුකාංග එකතුවට ඒවට තමයි අපි කියන්නේ උපයෝගිතා මෘදුකාංග. රයිට්. ඊට පස්සේ තියෙනවා ඔපෙරා. ඔපෙරා නැත්නම් ඔපෙරා මිනි. හරි. මේක නම් මිනි කැලේ නෑ, ඔපෙරා කියලා විතරයි තියෙන්නේ. ඔපෙරා නැත්නම් ඔපෙරා මිනි කියන්නේ පුතේ මොකද්ද? කොහොමද? ඒක මොකද්ද? වෙබ් බ්‍රවුසර්. ඔව්. ඔපෙරා මිනි කියලා කියන්නේ වෙබ් බ්‍රවුසර් එකක්. වෙබ් බ්‍රවුසර් එකක් කියලා කියන්නේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. කොටින්ම කියනවා නම් පැකේජ් එකක්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් එකක්. ඒ කියන්නේ ඔපෙරා කියන එක ඉස්සරහින් එන්න ඕනේ මොකද්ද? යෙදුම් මෘදුකාංග කියලා. ඒක හරසිරක් ගහලා ලියා ගන්න පැකේජ් කියලා. මොකද හේතුව ඔපෙරා මිනි කියලා කියන්නේ පැකේජ් එකක්. අපි දන්නවා යෙදුම් මෘදුකාංග ආකාර දෙකක් තියෙනවා. එකක් පැකේජ් අනිත් එක පරිගණක භාෂා ලැන්ග්වේජ්. ඊගාට තුන්වෙනි එක තියෙනවා Mac. මොකක්ද මෘදුකාංගේ? මෙහෙයුම් පද්ධතිය. Mac කියලා කියන්නේ මෙහෙයුම් පද්ධති මෘදුකාංගයක්. තුන්වෙනි එක මෙහෙයුම් පද්ධති. Mac කියන්නේ මෙහෙයුම් පද්ධතියක්.
ඊගාට screen server. Screen server. උපයෝගිතා. ස්ක්‍රීන් සර්වර් කියලා කියන්නේ මේ තිරය ආරක්ෂා කිරීම සඳහා තියෙන ෆීචර් එකක්. ඒක Windows වගේ මෙහෙයුම් පද්ධති හරහා ක්‍රියාත්මක කරන්න පුළුවන්. හරි ඒ ෆීචර් එකේ ලක්ෂණේ නම් වර්තමාන වෙනකොට නම් එච්චරම වැදගත් නෑ. ඔය ලක්ෂණේ පුතේ හැදුවේ අර CRT මොනිටර්ස් වල භාවිතයට මම ඔක පළවෙනි පාඩමේ උගන්ලා තියෙනවා. වර්තමාන වෙනකොට නම් මේක එච්චර පළදායි නෑ. රයිට්. එතකොට මොකද හේතුව? වර්තමානයේ පාවිච්චි කරන්නේ LCD හෝ LED monitors නිසා. ප්‍රධානවම LED. ඊගාට Joomla. ස්ක්‍රීන් සර්වර් කියන්නේ පුතේ උපයෝගිතා මෘදුකාංගයක්. Joomla කියලා කියන්නේ Joomla. ඒ කියන්නේ මොකද්ද? වෙබ් අඩවි නිර්මාණය කරන ඔව් Joomla කියලා කියන්නේ ලැන්ග්වේජ් එකක්. Joomla කියලා කියන්නේ පරිගණක භාෂාවක්. ඒක වෙබ් ඩිසයිනින් වලට තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. එතකොට ඒක යෙදුම් මෘදුකාංගයක්. පරිගණක භාෂාවක් නිසා ඒකයි තියෙන්නේ යෙදුම් මෘදුකාංගයකට. ඊගාවට තියෙනවා Mint. Mint කියන්නේ ඔපරේටින් සිස්ටම් එකක් මෙහෙයුම් පද්ධතියක්. රයිට්. ඒ කාරණේ හරි. එතකොට 12 වෙනි ප්‍රශ්නේ A කොටස හරි. අපි යමු B කොටසට. B කොටසේ තියෙනවා කාරණා දෙකක් පැහැදිලි කරන්න. පරිගණක මෙහෙයුම් පද්ධතියක ප්‍රධාන කාර්යයක් වන මතක කළමනාකරණය හා සම්බන්ධ පහත සඳහන් පද කෙටියෙන් විස්තර කරන්න. ඒ කියන්නේ පුතේ පරිගණක මෙහෙයුම් පද්ධතියකට සාපේක්ෂව මතක කළමනාකරණයේදී සිදුවෙන මෙන්න මේ ක්‍රියාකාරකම් කෙටියෙන් විස්තර කරන්නලු. පළවෙනි එක තියෙනවා මතක විභජනය නැත්නම් memory allocation. දෙවෙනි එක තියෙනවා මතක ප්‍රතිහරණය memory swapping කියන එක. හරි. මට කියන්නකෝ මොකද්ද මේ මතක විභජනය කියලා කියන්නේ? ඉස්සෙල්ලාම කියන්න බලන්න මතක විභජනය කියන එකේ rough idea එක. දල අදහස. මතක විභජනය කියන එකේ දල අදහස මට කියලා ඉන්න පුතේ ඉස්සෙල්ලා. කොහොමද කියන්නේ? structured paper එකට ඔය වගේ ප්‍රශ්න එනවා. මතක විභජනය කියන එකේ දල අදහස මට කියන්න. මතකයේ කොටස් වලට වෙන් කිරීම. right. දල අදහස. තව උත්තර දෙන්න. තව උත්තර දෙන්න. අශානි චාමිකා පුතේ කියන්න. මතක විභජනයේ සම්බන්ධ දල අදහසක් මට කියන්න. දැන් රසිදිතා පැහැදිලිව කිව්වා මතකයේ ඉඩ වෙන් කිරීම. මතකයේ ඉඩ වෙන් කිරීම නෙමෙයි මොකක්ද යා කිව්වේ? ඔව් රසින්ද කිව්ව උත්තරේ කිව්වේ පුතේ මතකයේ කොටස් වලට වෙන් කිරීම නේ. රසින්ද මොකද්ද කිව්ව උත්තරේ? රසින්ද මතකයේ කොටස් වලට වෙන් කිරීම. right. කියන පුතේ ආශානි. RAM එකේ ඉඩ වෙන් කිරීම කියන්නේ ක්‍රමලයකට ක්‍රමලයකන් කණ්ඩායමට ගැලපෙන විදිහට RAM එකේ එතකොට අර මතකය කොටස් වලට වෙන් කිරීම කියන උත්තරේට එකඟද? දැන් රසින්ද උත්තරයක් දුන්නානේ මතකයේ කොටස් වලට වෙන් කිරීම කියන්නේ. ඒකට ඔය එකඟද? කියන්නේ එකකද නැද්ද? මොකක්ද වගේද? ඒකත් හරි ඇති. එහෙම වෙන්න බෑ උදේ. ඔයා කියන එකත් හරි වෙලා ඒකත් හරි වෙලා මාර්ගයෙන් යන්නේ ඒක. එතකොට තව කෙනෙක් කිව්වොත් ඒකත් හරි කියලා කියන්නේ නෝනේ. එහෙම බෑ.
ස්ථාවරයන් තිබිය යුතුයි. මම මේ බලන්නේ ඒවා නේ. මං කියන්නේ ඉඩවෙන් කිරීම කියලා. ඔව් ඒක හරි. ඒතකොට ඉඩවෙන් කිරීම කියලා කියන්නේ ඔයා ඉන්නේ වාගේ උත්තරය තුල නම් ඒක හරි කියලා විශ්වාස කරනවා නම් නේ මතකයේ කොටස් වලට වෙන් කිරීම කියලා කියන එක සම්බන්ධව ඔයාට දැක්මක් තියෙන්න ඕනේ. නේ. එහෙම තියනවා නම් තමයි අපි සාර්ථක. දැන් ඔයා අසාර්ථකයි කියලා නෙමෙයි මං කිව්වා සාර්ථකයි. හැබැයි අර වගේ නොබියව කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒ උත්තරේ සම්බන්ධව මෙන්න මෙහෙම ගැටලු තියෙනවා. නැත්නම් ඒ උත්තරෙත් හරි ඒකට හේතුව මෙන්න මේකයි කියලා කියන්න පුළුවන් කමක් තියෙනවා නම් බෙස්ට් හරි. සෝදිකියත් මතක විභජනය. මතකය මේ භාවිතයට ගන්න පුළුවන් විදියට විභජනය කරන එක. ඔය විභජනය කියන වචන පාවිච්චි කරන්න බෑ පුතේ. විභජනය කියන්නේ මොකක්ද කියන එක උත්තරය තුල පැහැදිලි වෙන්නයි ඕනේ. විභජනය කියලා කියන එක මොකක්ද කියන එක උත්තරය තුල පැහැදිලි වෙන්නයි ඕනේ. ඉඩවෙන් කරන එක කියන්නේ මේ මතකයේ භාවිතයට ගන්න පුළුවන් විදියට ඉඩවෙන් කරන. කවුද උමේෂා කවිහාරි? මතකයේ ඉඩවෙන් කිරීම සර්. මතකයේ ඉඩවෙන් කිරීම. හිරුනි? හිරුනි? මතකයේ ඉඩවෙන් කිරීම. right. ඔව්. රෆ් අයිඩියා එකක් ගත්තොත් එහෙම ඇත්තටම මතකය අහගන්න මේ කවුද රසින්දු මතකය කොටස් වලට වෙන් කිරීම කියලා කියන එක එච්චරම පුතේ මේ ඵලදායී උත්තරයක් වෙන්නේ නැහැ. ඔයා අර මුලදී දුන්න උත්තර සියල්ලම හරි. හැබැයි කොටස් වලට වෙන් කිරීම කියලා කියන්න එපා. මොකද මේ මතක විභජනය කියලා කියන මේ ක්‍රියාවලිය අපි කතා කරන්න පුතේ RAM එකත් එක්ක. hard disk එකත් එක්ක අපි මතක විභජනය කියලා එකක් කතා කරන්නේ නැහැ. මොකද hard disk එක කියලා කියන පුතේ ස්ථිර මතකයක්නේ. නේ? ඒතර RAM එක කියලා කියන්නේ භෞතික උපාංගයක් වුණාට ඒක තුල ක්‍රියාත්මක වෙන මතකය తాවකාලිකයි. ඒක తాවකාලික මතකයක මොහොතින් මොහොත තත්ත්වයන් වෙනස් වෙනවා. hard disk එකක එහෙම වෙන්න බෑනේ. hard disk එකේ යමක් යම් තැනක ගබඩා වුණොත් ඒ ගබඩා විච දේ ස්ථිරව තියෙනවා. හරි? හැබැයි hard disk එකේ මේ RAM එකේ එහෙම නෙමෙයි. අපි දන්නවා පරිගණකයේ ක්‍රියාත්මක වෙනකොටම මෙහෙයුම් පද්ධතියට RAM එකෙන් ඉඩක් වෙන් කර ගන්නවා. ඒක මම ඔයාලට ඉතා පැහැදිලිව කිව්වා. හරි? මම ඒකට වචනකුත් පාවිච්චි කරා මෙහෙයුම් පද්ධතිය හරි ආත්මාර්ථකාමී කියලා. එතකොට මෙහෙයුම් පද්ධතිය තැම්පත් කරගන්න මෙහෙයුම් පද්ධතියට අදාළ කරන ක්‍රමලේඛ සහ අනිකුත් අංග තැම්පත් කරගන්න එයා RAM එකෙන් යම් ඉඩක් වෙන් කරනවා. ඊට පස්සේ ඉතුරු වෙන අවකාශය තියෙනවනේ. ඒ ඉතිරි වෙන අවකාශය පරිගණකයේ ක්‍රියාකාරීත්වයට සාපේක්ෂව ඒ ක්‍රමලේඛ සහ දත්ත සඳහා වෙන් කළ යුතුයි. නේ? ඒතර කොටස් වලට වෙන් කිරීම කියලා කියන්න එපා. ඒතකොට එහෙම ඉච්චාම නිකන් ස්ථීර අදහසක් එනවා. එහෙම නෙමෙයි. අවස්ථානුකූලව ක්‍රමලේඛ සහ අනිකුත් අංග තැන්පත් වීම සඳහා මතකයේ ඉඩ ක්‍රමානුකූලව වෙන් කරලා දෙන්න ඕනේ. හරි? වෙන් කරලා දෙන්න ඕනේ. අන්න ඒකට අපි කියනවා මතක විභජනය කියලා. රයිට්. ලියන්න. මෙහෙම ලියන්න. පරිගණකයක ක්‍රියාකාරීත්වයේදී අපේක්ෂිත ප්‍රතිදානයන් ලබා ගැනීම සඳහා පරිගණකයක ක්‍රියාකාරීත්වයේදී අපේක්ෂිත ප්‍රතිදානයන් ලබා ගැනීම සඳහා පරිගණකයක ක්‍රියාකාරීත්වයේදී අපේක්ෂිත ප්‍රතිදානයන් ලබා ගැනීම සඳහා එම ක්‍රියාකාරීත්වයන්ට අදාළ ක්‍රමලේඛ සහ
අනෙකුත් අංග ක්‍රමලේඛ සහ අනෙකුත් අංග ක්‍රමලේඛ සහ අනෙකුත් අංග ප්‍රධාන මතකයට හරස් ඉලක් RAM කියලා දාන්න. නැත්නම් වරහන් ඇතුළේ RAM කියලා දැම්මක් කමක් නැහැ. ක්‍රමලේඛ සහ අනෙකුත් අංග ප්‍රධාන මතකයට right වරහන් ඇතුළේ යන RAM ප්‍රවේශ වී තිබිය යුතුය. ප්‍රවේශ වී තිබිය යුතුය. තිබිය යුතුය full stop ඊගාට ලියන්න. මේ සඳහා ප්‍රධාන මතකය තුල නැත්නම් මතකයේ වරහන් තුල ලියන්න ආපහු RAM කියලා. මේ සඳහා ප්‍රධාන මතකයේ ඒ කියන්නේ වරහන් තුල ලියන්න RAM කියලා. මේ සඳහා ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණවත් විය යුතු අතර මේ සඳහා ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණවත් විය යුතු අතර මේ සඳහා ප්‍රධාන මතකයේ ඉඩ ප්‍රමාණවත් විය යුතු අතර එම ඉඩ නිසි ලෙස ඒ ක්‍රමලේඛ සඳහා එම ඉඩ නිසි ලෙස ඒ ක්‍රමලේඛ සඳහා වෙන් කළ යුතුය. ඒ ක්‍රමලේඛ සඳහා වෙන් කළ යුතුය. වෙන් කළ යුතුය full stop. මෙය මතක විභජනයේ නම් වේ. මෙය මතක විභජනයේ නම් වේ. මෙය මතක විභජනයේ නම් වේ. right. එතකොට මතක විභජනය කියලා කියන්නේ කෙටියෙන්ම කිව්වා ප්‍රධාන මතකයේ RAM එකේ ඉඩ ක්‍රමලේඛ සඳහා නිසි ලෙස වෙන් කිරීම. right. අපි දෙවෙනි එකට යමු පුතේ. මතක ප්‍රතිහරණය memory swapping. මොකද ප්‍රතිහරණය කියලා කියන්නේ? දැන් අපිට මේවා හොඳටම කටපාඩම් මට්ටමේ තියෙනවා. අපි දැන් අවස්ථා ගණනාවකදී මේවා කතා කරලා තියෙනවා. ප්‍රතිහරණය කියලා කියන්නේ මොකද්ද? ප්‍රධාන මතකය, ඒ කියන්නේ RAM එක සහ අතත්්‍ය මතකය අතර ක්‍රියායන හෝමාරුව. නේ? අතත්්‍ය මතකයෙන් ප්‍රධාන මතකයට, ඒ කියන්නේ RAM එකට ක්‍රියායන එනවා නම් ඒකට අපි කියනවා swapped in කියලා. නේ? එතකොට ප්‍රධාන මතකයෙන්, ඒ කියන්නේ RAM එකෙන් අතත්්‍ය මතකයට ක්‍රියායන යවනවා නම් ඒකට අපි කියනවා swapped out කියලා. ඔය ක්‍රියාකාරකම් දෙකේ සංකලනයේට එකතුවට අපි කියනවා හරි ස්වැපින් නැත්තම් ප්‍රතිහරණය කියලා. එහෙනම් අපි ඊට පැහැදිලිව කියන්න ඕනි ප්‍රතිහරණය යනු ප්‍රධාන මතකයේ සහ අතත්්‍ය මතකය අතර ක්‍රියායන හුවමාරුවයි. ලියමු අපි. ලියන්න. අපි එහෙම කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු ඒක. ලියන්න ප්‍රතිහරණය යනු ප්‍රධාන මතකය වරහන් ඇතුළේ යන RAM ප්‍රතිහරණය යනු ප්‍රධාන මතකය වරහන් ඇතුළේ යන RAM
සහ අතත්්‍ය මතකය. සහ අතත්්‍ය මතකය. ප්‍රධාන මතකය සහ අතත්්‍ය මතකය අතර සිදුවන ප්‍රධාන මතකය සහ අතත්්‍ය මතකය අතර සිදුවන ප්‍රධාන මතකය සහ අතත්්‍ය මතකය අතර සිදුවන ක්‍රියායන හුවමාරුවයි. ක්‍රියායන හුවමාරුවයි. ක්‍රියායන හුවමාරුවයි. right? ක්‍රියායන හුවමාරුවයි. ඒකට වල යන මෙහිදී ප්‍රධාන මතකය තුල මේ උදාහරණයක් අපි කියන්නේ මෙහිදී ප්‍රධාන මතකය තුල සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයකට මෙහිදී ප්‍රධාන මතකය තුල සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයකට මෙහිදී ප්‍රධාන මතකය තුල සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයකට වැඩි වේලාවක් ඒක පුතේ මේ විදිහට හදාගන්න. මෙහිදී ප්‍රධාන මතකයේ සූදානම් තත්ත්වයේ පවතින ක්‍රියායනයක් කියලා හදාගන්න. කට කියන එකට අයින් කළා ක්‍රියායනයක් නැත්නම් වාක්‍ය කෙටි කරන්න බෑ. ක්‍රියායනයක් වැඩි වේලාවක් එසේ තිබුණහොත් ක්‍රියායනයක් වැඩි වේලාවක් එසේ තිබුණහොත් එම ක්‍රියායනය අතත්්‍ය මතකයට යවයි. ඒකට ඔයගලන්ට ඕන නම් ඒකට කෙටියෙන් ලියුවාගේ shut out කියලා. ඒකට තමයි කියන්නේ shut out කියලා. අතත්්‍ය මතකයට යවයි. full stop. නැවත අවශ්‍ය වූ විට අතත්්‍ය මතකයෙන් ප්‍රධාන මතකයට ලබා ගනී. අතත්්‍ය මතකයෙන් ප්‍රධාන මතකයට ලබා ගනී. ඒක ලියා ගන්න. swapped in කියලා. swapped in. right. ඔය තියෙන්නේ ප්‍රතිහරණය කියන එක. හරි? right. එන්න පුතේ C කොටසට. C කොටස කියනවා බිටු 18ක අතත්්‍ය රූපී මතක යොමු අවකාශයක්. මේ වචන සෙට් එක හොඳට ඔලුවට ගන්න. මතක යොමු අවකාශයක් කියන්නේ ඇඩ්‍රස් ස්පේස් එකට. ඇඩ්‍රස් ස්පේස් එක කියලා කියන පුතේ ඇඩ්‍රස් එකේ ලිපිනේ තියෙන බිටු ගන්නට
දැන් අපි මතක අවකාශයක් කිව්වොත් ඒකේ තේරුම මොකද්ද? මතක අවකාශයක් කිව්වොත් පුතේ ඒකේ තේරුම මොකද්ද? මතකයේ තියෙන ඉඩ. මතක යොමු අවකාශයක් කිව්වොත් ඒකේ තේරුම memory address එක. ඒ කියන්නේ ලිපිනේ තියෙන බිටු ගාන. නේ ලිපිනේ තියෙන ඉඩ නෙමෙයි ඈ. ලිපිනයක ඉඩ කියලා එකක් නැහැ නේ පුතේ. ලිපිනයක් කියලා කියන්නේ යමක් නේ නියෝජනය කරන අවයවයක්. ඒක අතත්ත්ව මතක ලිපිනයක් වෙන්න පුළුවන්, භෞතික මතක ලිපිනයක් වෙන්න පුළුවන්. එතකොට ලිපිනයක අවකාශය යොමු අවකාශය කිව්වොත් ඒකේ තේරුම ලිපිනේ තියෙන බිටු ගාන. මතක අවකාශය කිව්වොත් ඒ කියන්නේ මතකයේ තියෙන ඉඩ. ඒවා අපි හොඳට තේරුම් ගන්න ඕනේ ඈ. මේක පැහැදිලිව කියනවා බිටු 18ක අතත්ත්‍ය රූපී මතක යොමු අවකාශයක්. virtual memory address space. එතකොට අතත්ත්‍ය රූපී මතක යොමු අවකාශයක් කිව්වහම අතත්ත්‍ය මතක ලිපිනේ තියෙන බිටු ගාන 18යිලු. ඇති පරිගණකයක බිටු 8ක් පිටු යොමුව සඳහා යොදාගෙන ඇත. පිටු යොමුව කියලා කියන්නේ පිටු අංකය සඳහා බිටු 8ක් යොදාගෙන තියෙනවා. ඒතර අපි දන්නවා අතත්ත්‍ය මතක ලිපිනේ ගත්තාම ප්‍රධාන කොටස් දෙකයි. මොනවද ඒ කොටස් දෙක? මුල බිටු ප්‍රමාණයක් නැත්නම් මුල් බිටු ප්‍රමාණයක් වෙන් වෙනවා පිටු අංකයට. ඊතුරු බිටු ටික වෙන් වෙනවා අනුලම්බයට නැත්නම් විස්ථාපනයට. අපි ඒකට කියනවා offset කියලා. නේ? නැත්නම් displacement කියලා කතා කරනවා. හරි. එතකොට අර IP ලිපිනයක මුල් බිටු ප්‍රමාණයක් ජාල අංකයට වෙන් වෙලා ඊතුරු බිටු ටික සත්කාරක අංකයට වෙන් වෙනවා වගේ මෙතන මුල් බිටු ප්‍රමාණයක් වෙන් වෙනවා මුලින් තියෙන බිටු ප්‍රමාණයක් වෙන් වෙනවා මොකේද? පිටු අංකයට. ඊතුරු ටික වෙන් වෙනවා මොකේද? විස්ථාපනයට නැත්නම් අනුලම්බයට. දැන් අපිට කියනවා පිටු යොමුව. ඒ කියන්නේ පිටු අංකයට පුතේ page address එකට page address කියලා තියෙන්නේ පිටු යොමුව. ඒවා රැවටෙන්න එපා. virtual memory address එකක් ඇතුලේ පිටු address එක කියලා වෙනම address එකක් නැහැ. නමුත් ඒගොල්ලෝ එහෙම දීලා තියෙනවා. මම මේගොල්ලෝ කියන වචනේ පාවිච්චි කරන්නේ ඇයි? මේ තියෙන පුතේ ජාතික අධ්‍යාපන ආයතනයෙන් හදපු ප්‍රශ්න. මේ මොඩල් ප්‍රශ්න පොත් වලින් ගත්ත ඒවා නෙමෙයි ඈ. හරි. පොත් වලින් ගත්ත ඒවාත් මම හදපුවාක් නෙමෙයි. සඳහා යොදාගෙන ඇත. ඒ කියන්නේ page number එකට බිටු 8ක් තියෙනවා. අපෙන් අහනවා C එකේ එක කොටස ඉහත යොමු කිරීමේ ක්‍රමය මගින් නිර්වචනය කරන ලද මුළු පිටු සංඛ්‍යාව කොපමණද? බොහොම සරලයි. එහෙනම් C කියන එකේ එකට එන්න ඕන මොකද්ද? මුළු පිටු ගණන සමානයි. අපි දන්නවා පිටු අංකය සඳහා වෙන් වෙලා තියෙන පිටු ගණන දෙකේ බලයක් විදිහට ප්‍රකාශ කරපුවාම එන්නේ මොකද්ද? පිටු ගණන. එහෙනම් 2 8යි. ඒ කියන්නේ දෙක කීයද? 64. 256යි. මුළු පිටු ගණන 256යි. හරි? මුළු පිටු ගණන 256යි. alright. ඒකේ දෙවෙනි කොටස අපිට අතත්ත්ව මතක ලිපිනයක් දීලා කියනවා මේකේ page number 1යි විස්ථාපනය වෙන් කළ දක්වන්න කියලා. මේකේ දෙවෙනි කොටස අතත්ත්ව මතක ලිපිනේ තියෙන පුතේ 0.1යි. බොහොම සරල ප්‍රශ්න මේ. 0.1යි 0.1යි 1.1යි 0යි 1.1යි 0.2යි 1.4යි 0.1. ඔය තියෙන ඇඩ්‍රස් එක. ඒතර පිටු ගියක් තියෙනවද මේකේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16යි 17යි 18යි. පටන් ගන්නකොට කියනවා පිටු 18ක් තියෙනවා කියලා. දැන් මේ ලිපිනේ අපිට පුතේ පිටු අංකයයි විස්ථාපනය වෙන් කර දක්වන්න කියලා කියනවා. අපි කරන්න ඕන මොකද්ද? මේකේ පිටු අංකයේ පිටු 8ක් තියෙනවා කියලා කියනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතන මේ විරක් ගහන්න. විරක් ගහලා ඔයගලන්ට මේකේ ලියවෙන්නේ මොකද්ද? පිටු අංකය මේක විස්ථාපනය. right. ඔක තමයි කතන්දර. හරි. ඊතරේ නොදමට ප්‍රශ්නකුත් නෑ. මම ඊතරයක් දෙමේ වඩා හොඳට ගාන්න පිටු වටෙන් මේක වෙන් කරලා ඉරක් ගහලා කොටස් දෙක නම් කරලා පෙන්නන්න. හරි.
ඊගාට D කොටසේ තියෙනවා NTFS සහ FAT32 ගොනු පද්ධති වල දක්නට ලැබෙන වෙනස්කම් දෙකක් ලියා දක්වන්න. වෙනස්කම් දෙකක්. තීරුවක් විදිහට ගන්නකො. D කොටසේ NTFS මුලින් තියෙන NTFS ඊගාට තියෙන්නේ FAT32. sorry එක දෙක කියලා ලියන්න. මට කියන්න පුතේ NTFS ක්‍රමය හා සම්බන්ධ විශේෂ ලක්ෂණයක්. NTFS ක්‍රමය හා සම්බන්ධ විශේෂ ලක්ෂණයක් කියන්නේ ටගල කියන්නේ NTFS කියලා කියන ගොනු පද්ධතිය හා සම්බන්ධ විශේෂ ලක්ෂණයක්. වෙනස්කම් දෙක ගන්න ලියන්න කියලා තියෙන්නේ. ඉතින් වෙනස්කම් කියලා අපි ලියන්නේ මොනවද? ඒවැ ලක්ෂණ. උත්තර දෙන්න. අකිල ප්‍රවේශ වේගය වැඩි. ඈ? ප්‍රවේශ වේගය වැඩි. මොකේද? NTFS NTFS එකේ ප්‍රවේශ වේගය වැඩි. එහෙනම් ඊට සාපේක්ෂව FAT32 එකේ ප්‍රවේශ වේගය අඩුයි. අඩුයි. තව එකක් කියන්න. ගොනුක උපරිම දිග අසීමිතයි NTFS. මොකේද? NTFS ඒක තමයි මොකේ උපරිම දිගද? ගොනුක ගොනුක උපරිම දිග කියන එකේ තේරුම මොකක්ද? ගොනුක උපරිම දිග කියන එකේ තේරුම මොකක්ද? ඈ? ප්‍රමාණය. ඒක තමයි මම අහන්නේ මොකක්ද කියලා. ගොනුවක උපරිම දිග කිව්වම පුතේ අතාර්ථිකයිනේ. එහෙනම් ගොනු නාමයේ වෙන්න ඕනි. කියන්නේ ගොනුවක් නම් කරනකොට ලබා දෙන නමේ වෙන්න ඕනි නේද? ගොනුවේ උපරිම දිග කිව්වම පුතේ ගොනු ඒ නාමය ගැන කියවෙන්නෙත් නැහැ. ධාරිතාවය ගැන කියවෙන්නෙත් නැහැ. නේ? right. NTFS ක්‍රමය අපි ලියමු. ලියන්න. NTFS ක්‍රමය අර්ථය ලියන්න. යුනිකේත නැත්තම් ඒකකේතක. නැත්නම් යුනිකේත කියලා ලියන්න. NTFS එක ලියන්න. දැන් වා කියව කාරණා වැරදි නෑ හරි. යුනිකේත සඳහා සහයෝගී වේ. නැත්නම් යුනිකේත සඳහා අනුකූල වේ. යුනිකේත සඳහා සහයෝගී වේ නැත්නම් යුනිකේත සඳහා අනුකූල වේ. NTFS එකේ එන ඒ ඉස්සරහම FAT32 එක ලියන්න. යුනිකේත සඳහා අනුකූල නොවේ. නැත්නම් සහයෝගී නොවේ. right NTFS එක අපි ලියනවා යුනිකේත සඳහා සහයෝගී වේ. FAT32 එකේ ලියනවා යුනිකේත සඳහා සහයෝගී නොවේ. හරි right ඊගාවට NTFS එකේ ලියන්න අර අපිලා කිව්ව එක හරි ප්‍රවේශ වේගය වැඩිය FAT32 එකේ ප්‍රවේශ වේගය අඩුයි. ප්‍රවේශ වේගය වැඩිය ප්‍රවේශ වේගය අඩුයි. මේ වෙනස්කම් මතු කරන්න පුළුවන් කාරණා අපි ගමු. තුනකුත් දාගන්න පුතේ තුන්වෙනි එක NTFS යටතේ තියෙන්න ඕනි ආරක්ෂාවක් ඇත. හරි? ආරක්ෂාවක් ඇත. FAT32 එකේ ආරක්ෂාවක් නැත. ඒවා තමයි highlight කරන්න පුළුවන් වෙනස්කම්. ආරක්ෂාවක් ඇත NTFS එකේ FAT32 එකේ ආරක්ෂාවක් නැත. ආරක්ෂාවක් නැත. right අර අකිලගේ කාරණේ මම පැහැදිලි කරන්නම්. ලියා ගන්න හතරවෙනි එක NTFS යටතේ හතරවෙනි එක ගන්න. ගොනු නාමයේ දිග අසීමිතය. ගොනු නාමයේ දිග අසීමිතය FAT32 එකේ ගොනු නාමයේ දිග සීමිතය. හරිද? මම ඔය අමතර ලක්ෂණ ටිකත් එක කිව්වා right. එතකොට 12 වෙනි ප්‍රශ්නේ උතනින් අවසන් වෙනවා. 13 වෙනි ප්‍රශ්නේ කියන්නේ පුතේ මේ තියෙන 2019 අවුරුද්දේ ආපු මොඩල් පේපර් එකේ
ප්‍රශ්නයක්. හරි. ඔයගන්ට ඒක වැටහීමක් හරියට තියනවද දන්නේ නැහැ. මොකද දැන් ඔයගොල්ලෝ දන්නවා 2019 කණ්ඩායමේ ඉඳන් පුතේ උසස් පෙළ විෂය නිර්දේශය අලුත් වුණානේ. දැන් ඔයගොල්ලෝ ඒ අලුත් සිලබස් එකේ ලියන තුන්වෙනි කණ්ඩායම. මොකද 19 කණ්ඩායම තමයි පළවෙනි කණ්ඩායම, 20 කණ්ඩායම තමයි දෙවෙනි කණ්ඩායම, 21 කණ්ඩායම තමයි තුන්වෙනි කණ්ඩායම. නේ? 2009 උසස් පෙළ අලුත් විෂය නිර්දේශයක් ආවා. ඒ මත තමයි ඔය ICT විෂය, මීඩියා විෂය වගේ විෂයන් ආවේ උසස් පෙළට. හරි. ඊට පස්සේ ඒක යම් ප්‍රමාණයකට සංශෝධනයක් වුණා 2014. ඒක හැබැයි ප්‍රබල සංශෝධනයක් නෙමෙයි. ආයි 19 සංශෝධනයක් වුණා. ඒක ප්‍රබලයි. right? සමහර විෂයන් ලොකු ප්‍රමාණයකින් වෙනස් වුණා. අපේ විෂය නම් ලොකට වෙනස් වුණේ නෑ. ඇත්තටම උනේ මොකද්ද? අලුතෙන් කාරණා යම් ප්‍රමාණයක් ආවා. අලුත් පාඩමක් ආවා IoT පාඩම සහ අර පස්වෙනි පාඩම මෙමරි කොටස මෙමරි කියන පාඩම දෙවෙනි පාඩමේ අගට එකතු වුණා. සහ පොඩි පොඩි විෂය කොටස් ටිකක් අයින් වුණා. හරි. ඔක තමයි අපේ සිලබස් එකේ වුණ වෙනස. ඒ කියන්නේ අපිට ලොකු වෙනසක් වුණේ නෑ. හරි. කොහොම හරි එතකොට මේ සිලබස් එක වෙනස් වීම මූලික කරගෙන 2019 පුතේ මොඩල් පේපර් එකක් එවුවා. දැන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න එපා 2021කට මොඩල් පේපර් එකක් එවයි කියලා. ගන්න නෑ. ඇයි? ඔව් සිලබස් එකක් අලුත් වෙච්ච හැටි තමයි පුතේ මොඩල් පේපර් එකක් එවන්නේ. ළමයාට මේ මොඩල් සිලබස් එක අලුත් වීම තුළ සිදුවිච්ච වෙනස්කම තේරුම් ගන්න තමයි මොඩල් පේපර් එකක් එවන්නේ ළමයින්ටයි ගුරුවරුන්ටයි හැමෝටම. හරි. ඇති එහෙනම් දැන් අපිට තියෙන්නේ 2019 මේ මොඩල් පේපර් එකේ ප්‍රශ්නේ කතා කරන්න 13 වෙනි ප්‍රශ්නේ අවසාන ප්‍රශ්නේ විදියට. ඒකේ ආ සහ ආ කියලා කොටස් දෙකක් තියෙනවා. ඒකේ තියෙන්නේ ලියන්න. හරි? ඔව්. ඒකේ තියෙනවා මෙහෙයුම් පද්ධතිවල ඇති පහත සඳහන් එක් එක් සංකල්පය සඳහා උදාහරණයක් බැගින් ලියන්න. පළවෙනි එක තියෙනවා බහු සැකසුම බහුකාර්ය කිරීම. දෙවෙනි එක තත්ත්වකාලන සැකසුම මාර්ගගත සැකසුම. right. ඊට පස්සේ තව කාරණයක් යටින් කතා කරනවා රෙජිස්ටර් මෙමරි සම්බන්ධව. හරි. උත්තර ටික පුතේ ලියලා නැත්තම් ටක් ගාලා ලියන්න අදහස ගන්න. හරි පුතේ අපි බලමු. බලන්න 13 වෙනි ප්‍රශ්නේ ආ කොටසේ එතන කියනවා මොකද්ද? බහු මෙහෙයුම් පද්ධතිවල ඇති පහත සඳහන් එක් එක් සංකල්පය සඳහා උදාහරණයක් බැගින් දෙන්න. right. එතකොට පුතේ මේකේ තියෙන්නේ මෙහෙයුම් පද්ධතිවල ඇති පහත සඳහන් එක් එක් සංකල්පය සඳහා උදාහරණයක් බැගින් ලියන්න කියන එක මිසක් ඒ සංකල්පය පැහැදිලි කරන්න නෙවෙයි ඈ. හරි. අන්න ඒවා තමයි විශේෂයෙන්ම ඔයගොල්ලෝ අවධානය ලක් කරන්න ඕන කාරණා. එතකොට ඒකේ පළවෙනි එක තියෙනවා බහු සැකසුම. ඒ කියන්නේ মালටි ප්‍රොසෙසිං සහ බහුකාර්ය කිරීම মালටි ටාස්කින්. දැන් අපි ඉතා හොඳින් දන්නවා බහු සැකසුම කියන්නේ මොකක්ද කියලා. නේද? right. අපි බලමු එහෙනම් පුතේ ඒක බහුකාර්ය කිරීම කියන කාරණෙත් එක්ක කොහොමද වෙනස් වෙන්නේ කියන එක. හරි. මට මේ ආයේෂා උත්තරය දෙන්න පුළුවන්ද? ආයේෂා උමියන්ති. පුතේ උත්තරය දෙන්න පුළුවන්ද? බහු සැකසුම කියලා කියන්නේ මොකක්ද කියන එක? ඈ? ඔයාට බහු සැකසුම කියන්නේ මොකක්ද කියන සම්බන්ධ අදහසක් නැද්ද? අමාරුයි. එතකොට පුතේ බහු කාර්ය කිරීම කියන එක ලිව්වද? ඒකට මොකද ලිව්වේ? ඔව් එතකොට පුතේ අන්න එක තමයි මම අර කිව්වේ. දැන් මෙතන අපේ ප්‍රශ්නේ අහන්නේ මෙහෙයුම් පද්ධතිවල ඇති පහත සඳහන් එක් එක් සංකල්පය සඳහා උදාහරණයක් බැගින් දෙන්න. සංකල්පය සඳහා උදාහරණයි දෙන්න තියෙන පුතේ සංකල්පය පැහැදිලි කරන්න නෙමෙයි. දැන් ඔයා පැහැදිලි කරේ සංකල්පය. මොකක්ද උදාහරණ ලිව්වේ? හා? සංදර්භ ස්විචය කියන ක්‍රමවේදය පාවිච්චි කරනවා মালටි ටාස්කින් වල. ඒක ඇත්ත. නේ? හැබැයි මෙතන තියෙන්නේ මෙහෙයුම් පද්ධතිය වල ඇති පහත සඳහන් එක් එක් සංකල්පය සඳහා
උදාහරණය බැගින් දෙන්න. එහෙමයි තියෙන්නේ පුතේ. ඒ කියන්නේ කොටිම කියනවා නම් මේක කියන්නේ බහුසැකසුම සහ බහුකාර්ය කිරීම කියලා කියන්නේ මොකක්ද සහ කොහොමද ඒක කරන්නේ කියන එක නෙමෙයි අහන්නේ. මේකේ අහන්නේ බහුසැකසුම සහ බහුකාර්ය කියලා කියන ක්‍රියාකාරකම් දෙකට උදාහරණ. සෝදි ලිව්වද? උදාහරණ ලිව්වේ නැහැ සර්. මොනවද ලිව්වේ? මොකද ලිව්වේ නැහැ. ඈ? මොකද ලිව්වේ නැහැ සර්. ඒ කියන්නේ බහුසැකසුමට ලිව්වෙත් නැහැ, බහුකාර්ය ලිව්වෙත් නැහැ. නෑ සර්. ඒ මොකද? උදාහරණ දන්නේ නැහැ සර්. මාර්ක් කේස් ගන්න. යුගාන් නැද්ද? උදාහරණ දෙන්න. ඒ කියන්නේ ලිවෙ නැති දන්නේ නැති හින්දාද? නෑ ජෝවර් නැති. ටියුට් එක ඇතුලේ වෙයි කියලා වෙන්නේ නේද? කො රසින්දු නැද්ද? බහුවාර සකසන කියන්නේ. එහෙමද ලිව්වේ? බහුවාර. ඔව්. මොකද බහුවාර? ඔව් මේකේ පුතේ අන්නේ කාරණේ අපි ඔලුවට ගමු බලා ගන්න. ඒකයි මම ඔයාලට අර හැම වෙලෙම කියන්නේ දැන් අපි ප්‍රශ්නයක් අහපුවාම මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න තමයි පුතේ උත්තරේ ලියන්න ඕනි. බලන්න හොඳට මේකේ කියන්නේ මොකද්ද කියලා. මෙහෙයුම් පද්ධති වල ඇති පහත සඳහන් එක් සංකල්පය. මේවා සංකල්ප වගේම වර්තමාන වෙනකොට අපි දන්නවා සංකල්ප විතරක් නෙමෙයි මේවා සැබෑ ලෙස ක්‍රියාත්මක වෙනවා. නේ මුල් කාලේ මේවා සංකල්ප තමයි. නේ ඒ සංකල්ප දැන් ක්‍රියාවට නැගෙනවා. සඳහා උදාහරණයේ බැගින් ලියන්න. සංකල්පයේ සඳහා උදාහරණයක්. එතකොට බහුසැකසුම කියලා සංකල්පයක් වගේම ක්‍රියාවලියක් තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා නෙමෙයි පුතේ අහන්නේ. ඒ කියන්නේ මේ බහුසැකසුම කියන එක මොකක්ද කියලා නෙමෙයි අහන්නේ. බහුසැකසුම් ක්‍රියාවලියට අදාළ උදාහරණයක්. හරි දැන් මෙහෙම හිතන්නකෝ. දැන් ඊටා පැහැදිලි බහුසැකසුම කියලා කියන්නේ මොකක්ද? බහුසැකසුම කියලා කියන්නේ එක විට සමාන්තරගතව ඒ වචන ටික තියෙන්න ඕනි. දැන් මේකට උත්තරේ නෙමෙයි මම කියන්නේ. එක විට සමාන්තරගතව සැකසුම් කිහිපයක් සිදුවීමයි. බහුසැකසුම කියලා කියන්නේ මොකද්ද? එක විට සමාන්තරගතව. ඒ කියන්නේ එකක් පස්සේ එකක් ආකාරයෙන් නෙමෙයි. එක සැරේ සැකසීම් කිහිපයක් වෙනවා. අපි හිතමු දැන් උදාහරණ ගත්තොත් එහෙම ABC කියලා ක්‍රමලේඛ තුනක් ධාවනය වෙනවා නම් ABC කියලා ක්‍රමලේඛ තුනක් ධාවනය වෙනවා නම් මේ ක්‍රමලේඛ තුනම එකම සැරේ ධාවනය වෙනවා. මේ ක්‍රමලේඛ තුනම එකම සැරේ ධාවනය වෙනවා. කොහොමද? එක්ක සකසන තුනක් හරහා නැත්නම් එකම සකසනයේ තියෙන සැකසුම් ඒකක කිහිපයක් හරහා. එහෙනම් අපි කියන්න ඕනේ මොකද්ද? ඒ කියන්නේ අපි අදහස තියෙන්න ඕනේ මොකද්ද? මෙතන තියෙන උත්තරේ නෙමෙයි මම කියන්නේ. අපි කියන්න ඕනේ මොකද්ද? බහු සැකසුම යනු එක විට සමාන්තරගතව සිදුවන සැකසීම් කිහිපයකි. බහු සැකසුම යනු එක විට එක මොහොතක එක විට සමාන්තරගතව සිදුවන සැකසීම් කිහිපයකි. රයිට්? එහෙම ලියලා ඊගාට වෙන්න ඕනේ මෙය ප්‍රායෝගිකව සකසන කිහිපයක් භාවිතයෙන් හෝ අර රසිදු බහුහර සකසන විතර ලියලා හරියන්නේ නැහැ පුතේ. මෙය ප්‍රායෝගිකව සකසන කිහිපයක් භාවිතයෙන් හෝ එකම සකසනය තුල ඇති සැකසුම් ඒකක කිහිපයක්. අන්න එතන වරහයද ලිව්ව බහුහර සකසන කියලා. නේ? මොකද්ද මේ ප්‍රායෝගිකව සකසන කිහිපයක් භාවිතයෙන් හෝ එක සකසනයක් තුල ඇති සැකසුම් ඒකක කිහිපයක් භාවිතයෙන් සිදුවේ. අන්න එකට අපි කියනවා බහුහර මේ මොකක්ද මල්ටි processing කියලා. අර සමාන්තරගතව කියන වචනේ අනිවාර්යෙන් තියෙන්න ඕනි. සකසන කිහිපයක් හෝ සැකසුම් ඒකක කිහිපයක් කියන එකත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනි. right. ඊගාවට මම කියන්නේ මේ මම නැවත කියලා මේකට උත්තරේ නෙමෙයි මම කියන්නේ. බහු සැකසුම කියලා කියන්නේ මොකක්ද කියන එක. දැන් ඕගොල්ලෝ මේ ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න නැතුව
බහු සැකසුම කියන එක සම්බන්ධ විස්තරයක් ලියලා ඇතිනේ. එහෙම ලිව්වා නම් ඒකේ තේරුම ගැන මම මේ කිව්වේ. ඒක මෙහෙම තිබිය යුතුයි කියලා. බහු කාර්ය කිරීම කියලා කියන එකේ තේරුම අපි ඒකට කතා කරන්නේ මොකද්ද? එකම අවස්ථාවේදී එතන සමාන්තරගතව අපි කියලා කියන්නේ අපි එකම අවස්ථාවේදී එක් ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ කිහිපයක් භාවිතයෙන් කාර්යයන් කිහිපයක් සිදු කිරීමට අපි කියනවා බහුකාර්ය කිරීම. මේ ප්‍රායෝගිකව තනි සකසනයක් මූලික කරගෙන සිදුවේ. එහිදී අර කියන context switching, ඒ කියන්නේ සන්දර්භ සූචනය භාවිතා කරයි. ඔන්න මොකද්ද multitasking. දැන් මුතිය අහන්නේ ඒක නෙමෙයි. මොකද්ද උදාහරණ. right. ඒතර බහු සැකසුමට උදාහරණයක් අපි ගත්තොත් එහෙනම් මොකද්ද කියන්නේ? බහු සැකසුමට උදාහරණයක් ගත්තොත් අපිට සාමාන්‍ය පරිගණකයකත් ඔක් කතා කරන්න පුළුවන්. කෝස් කීපයක් තියෙන පරිගණකයක. right. එතකොට ඕන සාමාන්‍ය පරිගණකයකම අපි ලියමු. හරි. right. අපි ලියමුකෝ මෙහෙම. ලියන්න. රූල් 4යි මොනව කරන්න තියෙන්නේ නේද? ලියමු එහෙනම් මුලින්ම ලියන්නකෝ. බහු සැකසුමට මම ඊටාම ගැටි කරලා කියන්නේ මේ බහු සැකසුමට උදාහරණයක් ලෙස බහු සැකසුමට උදාහරණයක් ලෙස බහු සැකසුමට උදාහරණයක් ලෙස කියලා කමක් දාලා ලියන්න. බහු හර සකසනයක් සහිත පරිගණකයක බහු හර සකසනයක් සහිත පරිගණකයක බහු හර සකසනයක් සහිත පරිගණකයක එක විට සමාන්තරගතව බහුහර සකසනයක් සහිත පරිගණකයක එක විට සමාන්තරගතව ක්‍රමලේඛ කිහිපයක් ධාවනය වීම ගත හැක. එක විට සමාන්තරගතව ක්‍රමලේඛ කිහිපයක් ධාවනය වීම ගත හැක. එක විට සමාන්තරගතව ක්‍රමලේඛ කිහිපයක් ධාවනය වීම ගත හැක. එක විට සමාන්තරගතව ක්‍රමලේඛ කිහිපයක් ධාවනය වීම ගත හැක. එතකොට පුතේ එතනදී මේ මල්ටි ප්‍රොසෙසිං වෙන්නේ කොහොමද කියන එකත් අපි කියනවා සිදුවීමක් කියනවා. ඊගාවට කාරණේ ඉතුරු රෝල් දෙකේ ලියන්න. බහු කාර්ය කිරීමට උදාහරණයක් ලෙස අර කවුද මේ අයේෂගේ උත්තරේ මේ සම්බන්ධ කරලා මම කියන්නම්. බහු කාර්ය කිරීමට උදාහරණයක් ලෙස ලියන්න. තනි සකසනයක් සහිත පරිගණකයක සන්දර්භ සූචනය තනි සකසනයක් සහිත පරිගණකයක සන්දර්භ සූචනය භාවිතයෙන්
ක්‍රමලේඛ කිහිපයක් ධාවනය කිරීම ගත හැක. ක්‍රමලේඛ කිහිපයක් නෙමෙයි. එක් ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ කිහිපයක් ධාවනය කිරීම ගත හැක. එක් ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ කිහිපයක් ධාවනය කිරීම ගත හැක. එක් ක්‍රමලේඛයක් හෝ ක්‍රමලේඛ කිහිපයක් ධාවනය කිරීම ගත හැක. right ඇති. ඊගාවට තියෙනවා දැන් ඊතර පුතේ අය අදහස් තේරුම් ගන්න ඈ. ප්‍රායෝගික උදාහරණයකුත් අපිට ලියන්න ඕන නම් පුළුවන්. ඔය සේවාදායක පරිගණකයක් හරහා මේ ජාලයට සම්බන්ධ විවිධ පරිගණක වෙතින් ලැබෙන ඉල්ලීම් වලට අදාළ ක්‍රමලේඛ ධාවනය කිරීම ගන්න පුළුවන් අපිට මල්ටි ප්‍රොසෙසින් වලට. මොකද සේවාදායක පරිගණකයක් ගත්තාම මේ ප්‍රබල සේවාදායක පරිගණකයක් ගත්තොත් ඒ පරිගණක තුල පුතේ සකසන කිහිපයක් තියෙනවා. එතකොට මේ සකසන වලින් සමාන්තරගතව විවිධ පරිගණක හරහා ලැබෙන ඉල්ලීම් ප්‍රොසෙස් කරනවා. එතකොට බහුවර සකසන්නේ මල්ටි ප්‍රොසෙසින් වලට උදාහරණයක් විදිහට ඒවා ගන්න පුළුවන් ඈ. හරි. එතකොට දෙවෙනි එකටම තත්ත්වකාලීන සැකසුම හා මාර්ගගත සැකසුම කියන එකට අපිට උදාහරණ බැගින් ලියන්න ඕනේ. තත්ත්වකාලීන සැකසීමක් කියලා කියන්නේ අපි දන්නවා ආදාන ලබා දුන් විගස ඒවා සැකසීමට භාජනය වෙලා ප්‍රතිදානයන් සපයන අවස්ථාවකට අපි කියනවා තත්ත්වකාලීන සැකසීමක් කියලා. උදාහරණයක් අපිට ගත්ත හැකි ATM යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය. නේද? නැත්නම් සුපර් මාකට් එකක බිලක් සැකසීම. ඒක මාර්ගගතව ඒ කියන්නේ ඔන්ලයින් වෙන්නත් පුළුවන් ඔෆ්ලයින් වෙන්නත් පුළුවන්. මොකද හොඳට තේරුම් ගන්න පුතේ තත්ත්වකාලීන සැකසීම සිදු වෙන්න අන්තර්ජාල සම්බන්ධතාවය අනිවාර්ය නෑ. හරි? රයිට් අපි ලියමු. ලියන්න. තරවල දාලා ලියන්න. ආදානයන් ලබා දුන් විගස ආදානයන් ලබා දුන් විගස ආදානයන් ලබා දුන් විගස සැකසීම් සිදු කර ආදානයන් ලබා දුන් විගස සැකසීම් සිදු කර ප්‍රතිදානයන් ලබා දීම ආදානයන් ලබා දුන් විගස සැකසීම් සිදු කර ප්‍රතිදානයන් ලබා දීම තත්ත්වකාලීන සැකසීම නම් වේ. තත්ත්වකාලීන සැකසීම නම් වේ. මේ කැලේ නොකියවට ප්‍රශ්නයක් නැහැ. මොකද උදාහරණේ යහන්නේ. මම කිව්වේ වැඩි හොඳට. ප්‍රතිදානයන් ලබා දීම තත්ත්වකාල සැකසීම නම් වේ. තත්ත්වකාලීන කාල සැකසීම නම් වේ. full stop එකටම ලියන්න. ATM යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය මීට උදාහරණ වේ. ATM යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය මීට උදාහරණ වේ. ATM යන්ත්‍රයක ක්‍රියාකාරීත්වය මීට උදාහරණ වේ. ඒ තත්ත්වකාලීන සැකසීම. right. ඊගොඩ අපි ලියමු තව ලකුණක් දාලා. අන්තර්ජාල මාධ්‍ය භාවිතයෙන් ඊගාව එක අන්තර්ජාල මාධ්‍ය භාවිතයෙන් වෙබ් අඩවියක් තුලින් අන්තර්ජාල මාධ්‍ය භාවිතයෙන් වෙබ් අඩවියක් තුලින්
භාණ්ඩයක් ඇනවුම් කිරීම අන්තර්ජාල මාධ්‍ය භාවිතයෙන් වෙබ් අඩවියක් තුලින් භාණ්ඩයක් ඇනවුම් කිරීම මාර්ගගත සැකසුමට උදාහරණයකි. මාර්ගගත සැකසුමට උදාහරණයකි. මාර්ගගත සැකසුමට උදාහරණයකි. right. දැන් ඒ කාරණේ හරි. දැන් පුතාලට තේරෙනවා ඇති මොකක්ද මේ ප්‍රශ්න වලින් අහන්නේ කියන එක. right. ඒකේ ආ කොටස තියෙන අවසාන කොටස ක්‍රමලේඛ ක්‍රියා කරවීමකදී ඒ කියන්නේ program execution ක්‍රමලේඛ ක්‍රියා කරවීමකදී ඒ කියන්නේ ක්‍රමලේඛ ධාවනය වෙනකොට මධ්‍ය සැකසුම් ඒකකය තුල ඇති රෙජිස්ටරවල මොන බලන්න එතන තියෙන රෙජිස්ටරවල හරි රෙජිස්ටර්ස් භාවිතාවේ ප්‍රධාන අරමුණ ලියන්න. දැන් රෙජිස්ටර්ස් පාවිච්චි කරන්නේ මම ඔයාලට කියලා තියෙනවා. අපේ සිලබස් එකේ වෙන වශයෙන් රෙජිස්ටර්ස් නම් කරලා හඳුනා ගන්න නැති වුණාට right හැබැයි ඔපරේටිං සිස්ටම් පාඩම ඇතුළතදී පොඩ ඔය ප්‍රෝග්‍රෑම් කවුන්ටර් වගේ රෙජිස්ටර්ස් සම්බන්ධව පොඩ්ඩක් කතා කරනවා. මේ ඒ නැති වුණාට අපි මම කතා කරලා තියෙනවා ඔයගොල්ලොත් එක්ක මධ්‍ය සැකසුම් ඒකකයක් ඇතුලේ රෙජිස්ටර්ස් වර්ග කිහිපයක් තියෙනවා. ඒක ප්‍රොසෙසර් වර්ග අනුව පොඩි වෙනස්කම් වලට භාජනය වෙනවා. සාමාන්‍යයෙන් 5ක් 6ක් තියෙනවා. හරි. ඔය සියල්ල තමයි අපි රෙජිස්ටර් මතකය කියලා පොදුවේ කතා කරන්නේ. එතකොට මේ රෙජිස්ටර්ස් වල කාර්යභාරය මොකක්ද? ඇත්තම රෙජිස්ටර්ස් වල කාර්යභාරය මොකද්ද? සකසනය තුල දත්ත සැකසීම් සිදු වෙනකොට ඒ සිදුවන සැකසීම් වලට අදාළ දත්ත රඳවලා තියාගන්නවා, උපදේශ රඳවලා තියාගන්නවා. ඒ දත්ත උපදේශ තැන්පත් වෙලා තියෙන මතක අවකාශයන්ගේ ලිපිනයන් සටහන් කරලා සඳහන් කරලා තියාගන්නවා. නේ? ඊට පස්සේ මේ සැකසුණු දේවල් නැවත RAM එක වෙත අවුට් කරන තෙක් රඳවලා තියාගන්නවා. ඔන්න ඒ ක්‍රියාවලිය තමයි රෙජිස්ටර්ස් පාවිච්චි කරන්නේ. දැන් රෙජිස්ටර්ස් පාවිච්චි කරනවා දත්ත තියාගන්නත් පාවිච්චි කරනවා උපදේශ තියාගන්නත් පාවිච්චි කරනවා. ඒ දත්ත උපදේශ රඳවලා තියෙන මතක ලිපිනයන්ගේ නැත්නම් මතක රඳවලා තියෙන ස්ථානයන්ගේ මතක ලිපිනයන් රඳවලා තියාගන්නත් පාවිච්චි කරනවා. හරි රයිට් ලියන්නකෝ මෙහෙම. කියන්න සකසනයක් තුල ඒ ප්‍රශ්නෙන් අපි ගමු උත්තරේට. සකසනයක් තුල ක්‍රමලේඛ ක්‍රියා කරවීමකදී පුළුවන් තරම් උත්තර ලියනකොට ප්‍රශ්නේ කොටස් ඒකට පාවිච්චි කරන්න උත්සාහ කරන්න. ඒකට ගැළපෙන විදිහට උත්තරේ සකස් කරගන්න. සකසනයක් තුල ක්‍රමලේඛ ක්‍රියා කරවීමකදී ඒහා සම්බන්ධ දත්ත සහ උපදේශ ඉතා වේගවත්ව පිළිගැනීමට කමා රඳවා ගැනීමට සහ
මාරු කිරීම සඳහා සහ මාරු කිරීම සඳහා රෙජිස්ටර්ස් භාවිතා වේ. මාරු කිරීම සඳහා රෙජිස්ටර්ස් භාවිතා වේ. රෙජිස්ටර්ස් භාවිතා වේ full stop. එසේම දත්ත හා උපදෙස් රඳවා තිබෙන එසේම දත්ත හා උපදෙස් රඳවා තිබෙන එසේම දත්ත හා උපදෙස් රඳවා තිබෙන මතක අවකාශවල මතක අවකාශවල මතක ලිපින ආදිය රඳවා තබාගෙන දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා උදව් කරයි. දත්ත සැකසීමේ ක්‍රියාවලිය සඳහා උදව් කරයි. right. ඔය අපි කතා කරලා අවසන් කරේ රෙජිස්ටර් මතකවල ක්‍රියාකාරීත්වය එහෙම නැත්නම් භාවිතයේ ප්‍රධාන අරමුණ ක්‍රමලේඛ ක්‍රියාත්මක වීමකට සාපේක්ෂව. හරි. එහෙනම් පුතේ ඔතනින් මෙහෙයුම් පද්ධති පාඩමට අදාළ සියලු ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන් නේ. සියලු ප්‍රශ්න සාකච්ඡා කරලා අවසන්. එතකොට අපිට දැන් තියෙන්නේ ඊගාවට රිවිෂන් එකේ අපි ගන්න ඕනි HTML වලට අදාළ මේ ප්‍රශ්න සාකච්ඡා කිරීම නැත්නම් මොකද මේ දවස්වල අපි තියරි පාඩම විදිහට කරගෙන යන්නේ වෙබ් පාඩම 10 වෙනි පාඩම. එතකොට මේ 10 වෙනි පාඩමට අදාළ ප්‍රශ්න සාකච්ඡා කිරීම තමයි ඊගාවට අපි කළ යුත්තේ. දැන් ඒක මම අද දවස් තුල ගන්නෙ නෑ මොකද සමහර අය තාම ප්‍රශ්න ටියුට් එක අරගෙනත් නෑ. හරි. එතකොට ඒක අපිට ප්‍රශ්නයක් නෙමෙයි මොකද හේතුව දැන් අපි අද පුතේ 10 වෙනි මාසේ 11. එතකොට මේ මාසෙට තව දවස් දෙකක් තියෙනවා. 18 සහ 25 නේ. එතකොට අපිට රිවිෂන් එකේ ලබන සුමානේ රිවිෂන් එකේදී උදේ ඉඳන්ම HTML ප්‍රශ්න සාකච්ඡා කරන්න පටන් ගන්න පුළුවන්. එතකොට ලබන සුමානේ ඊගා සුමානේ රිවිෂන් දෙක ඉවර වෙනකොට HTML ප්‍රශ්න සම්පූර්ණයෙන්ම කතා කරන්න පුළුවන් වෙයි. මොකද ඒ වෙනකොට තියරි එක සම්පූර්ණයෙන් අවසන් වෙලා තියෙනවා. හරි. දැන් මොකද දැන් ඊළඟට මම පටන් ගන්නෙ HTML revision එක. HTML එකේ තියරි එක නැත්නම් වෙබ් පාඩමේ තියරි එක. ඒතර අපි මේ වෙනකොට යම් ප්‍රමාණයක් කතා කරලා තියෙනවා. අද මම මේකේ අපි දැන් කතා කරගෙන පළවෙනි ටියුට් එකේ තියරි එක සම්පූර්ණයෙන් කතා කරලා අවසන් කරනවා. ඒක අවසන් කරන්න පුළුවන් අද අපිට. හරි. ඒක අවසන් කරාට පස්සේ ලබන සුමානේ සහ ඊගා සුමානේ අපිට පාවිච්චි කරන්න පුළුවන්. දෙවෙනි ටියුට් එක. දැන් ඔයාලට මේ මාසෙට ඔක්තෝබර් මාසෙට නියමිත ටියුට් එක
සාකච්ඡා කරන්න. ඒකේ තව HTML ටිකක් තියෙනවා සහ ඊගාවට සම්පූර්ණයෙන්ම CSS කොටස තියෙනවා. ඒතර මේ මාසේ අවසන් වෙනකොට පළවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකයි දෙවෙනි ටියුට් එකේ ඕනම් පොඩ්ඩක් ඉතුරු වෙයි. හරි පළවෙනි ටියුට් එක කොහොමවත් අවසන් වෙනවා. දෙවෙනි ටියුට් එක 75%කට වඩා අවසන් කරන්න පුළුවන් වෙයි තියරි. ඒකට ඊට සාපේක්ෂව අපිට රිවිෂන් එකේ වෙබ් පාඩම දිගටම කරගෙන ආවේ. හරි දැන් ඔයගලන්ට මම අර දිගින් දිගටම මතක් කරපු ආකාරයට හොඳට හෝ නරකට හරි හොඳට හෝ නරකට ඔයගොල්ලෝ ඒක හොඳට පරිවර්තනය කරගත යුතුයි. මොන හරි අඩුපාඩු තියෙනවා නම් ඒවා හදාගන්න පවා දැන් ආයි කාලය තියෙනවා. දැන් නොවැම්බර් 15 විභාගෙ තියෙනවා කියලා කිව්වා. දැන් දවස් කිහිපයකට කලින් ඔයගලන්ට මතක ඇති මම එදා පේපර් ක්ලාස් එකේ ඔක මතක් කරා. ඊට කලින් ගිය සුමානේ ඔයගලන්ගේ සමුද්‍ර ක්ලාස් එකේදීත් මම කිව්වා නොවැම්බර් 15 එක්සෑම් තියන්න අවස්ථාවක් නැහැ කියලා. ඒක සනාථ කරමින් ගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී අධ්‍යාපන හා ප්‍රසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා සුසිල් ජාත් මහත්තයා ප්‍රකාශ කරා මොකද්ද? මේ නොවැම්බර් 15 විභාගෙ තියන්න බෑ. ඒක ඉස්සරහට යනවා කියලා. ඊට පස්සේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහ විභාග කොමසාරිස්තුමා මම පෙරේදා උදේ දැක්කා පත්‍රවල තියෙනවා විභාග කොමසාරිස්වරයා නිල වශයෙන් ප්‍රකාශ කළා තියෙනවා පුතේ. පහේ ශිෂ්‍යත්වයේ උසස් පෙළ සහ මොනවාද සාමාන්‍ය පෙළ විභාගය 2022 පළවෙනි කාර්තුව. පළවෙනි කාර්තුව කියලා කියන්නේ පුතේ පළවෙනි මාස 3. හරි තුල තමයි පවත්වන්නේ කියලා. එතකොට පළවෙනි මාස 3 කියලා කිව්වට ඕගොල්ලෝ එකයි ප්‍රශ්නයක් කරගන්න එපා. ඕගොල්ලන්ගේ විභාගය කියන්නේ පහේ ශිෂ්‍යත්වය සහ මේ උසස් පෙළ විභාගය අවුරුද්ද මුලම තියයි. ඒ කියන්නේ ජනවාරි මාසයේ තුලම හෝ ජනවාරි මාසයේ අග නැත්නම් පෙබරවාරි මුල. මොකද ඉස්කෝල පටන් ගැනීම තමයි එතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ. තියයි සහ ඊගාවට සාමාන්‍ය පෙළයයි පළවෙනි කාර්තුව අගට. ඒ කියන්නේ ගිය අවුරුද්දේ වගේ මාර්තු මාසෙට යයි. බොහෝ විට. ඔක තමයි දැන් තියෙන තත්ත්වේ. නැවතත් මේ කොවිඩ් කියන එක ප්‍රශ්නයක් නොවුනොත්. ඒකත් ආය වසංගතයක් බවට පත් වුණොත් මොකද මිනිස්සුන්ගේ හැසිරීම බොහොම අවිධිමත්. ඒක මම කතා කරන්න යන්නේ නැහැ. හරි. හරි. මොකද මම ඕගලන්ට දැන් අවුරුදු 2කට වඩා වැඩි කාලයක් ඔයා කතා කරලා තියෙනවා. මේවෙන් ඔලුවට අරන් අනාගතේ ක්‍රියාත්මක වෙන්න. මගේ පැත්තෙන් මම ඉතා පැහැදිලිව වචනේ ඔයගලන්ට කියලා තියෙනවා. හරි. අපි ඉපදුණු රට, මේක අපේ රට, අපේ මුතුන් මිත්තන්ගේ රට, අනාගතේ අපේ දරුවෝ ඔයගොල්ලෝ ජීවත් වෙන්න ඕනේ රට. නමුත් අවාසනාවන්තයි. මම ඉතා පැහැදිලිව වචනයක් ඔයගලන්ට කියලා තියෙනවා. මොකද්ද මේක? විකෘති රාජ්‍යයක් කියලා. ඒක තාම ප්‍රකෘති වෙන මට්ටමක් පේන්නේ නැහැ මට නම්. එතකොට මේකේ මේ මිනිස්සුන්ගේ ක්‍රියාකාරීත්වයේ ඉඳන්ම පුතේ බොහෝ විට විකෘතියි. හරි. ඒ විකෘතිතාවයන් අපි තුලත් නැතුවම නොවේ. පුළුවන් තරම් අපි උත්සාහ කරනවා. අපේ අවබෝධය දැනුම කුසලතාවයන් මත ඒ ගුරුතාවයන් යටපත් කරගෙන ජීවත් වෙන්න. ඔයගොල්ලෝ ඒ தත්තට හුරු වෙන්න. මේ මොනම ආකාරයෙන් හෝ විකෘතිතාවයන් නොපෙන්නනවා නම් වඩාත්ම හොඳයි හරි. මොකද අපි දන්නවනේ පුතේ සමාජයේනේ අපිව ගොඩනගන්නේ. නේ? ඒතර අපි ඉපදුනේ මේ සමාජයේ, අපි හැදුනේ වැඩුනේ මේ සමාජයේ, ඉගෙන ගත්තේ මේ සමාජයේ නේ. ඊගාට වෘත්තීන් කරන්නේ මේ සමාජයේ, අදටත් ජීවත් වෙන්නේ මේ සමාජයේ. එතකොට සමාජ ආරෝපණයන් අපි තුළට යම් ප්‍රමාණයක් හෝ එනවා. ඒක මැඩපවත්ත ගන්න හරි අමාරුයි. හැබැයි Tamanට බුද්ධියක්, හැකියාවක්, කුසලතාවයක් තියෙනවා නම් මැඩපවත්ත ගන්න බැරි නෑ. හැබැයි ඒක පුජ්‍යලානුබද්ධයි සාපේක්ෂයි. රයිට්. ඇති ඒ අනුව පුතේ දැන් අපිට මේ ප්‍රමාණිකූලව අපේ කාර්යයන් ටික ඉදිරියට කරගෙන යන්න පුළුවන්. මම ඔක කොහොමද දිගින් දිගටම ඔළුවේ තියාගෙන ආපු දෙයක්. ඒ නිසා තමයි මම අනවශ්‍ය විදිහට කලබල වුණේ නැත්තේ මේ අදාළ කාර්යයන් කරන්න. එහෙම කියලා අපි අවසාන මොහොත දක්වා අදින්න ඕනේ නැහැ. ප්‍රමාණිකූලව අපිට ගිය හැකි. එතකොට මම කතා කරන් ආයේ පුතේ වෙබ් පාඩමට අදාළ ඔය ටියුට් දෙකේ කාර්යයන් මේ මාසේ අවසන් වෙනකොට අවසන් කරන්න උත්සාහ කරමු. පොඩ්ඩක් ඔන්න ඊගා මාසෙට ඉතුරු වෙයි. එතකොට ඊගා මාසෙට එනවා 12 13 පාඩමට දාලා ටියුට් එක. ඒක පුතේ සුමාන දෙකකින් ඉවරයි. හරි 12 13 පාඩම දෙකම පුතේ සුමාන දෙකයි උපරිම උනොත් 3යි. හරි පැය 4ක් 5ක් කතා කරොත් එහෙම කොහොමද පාඩම් ඉවර කරන්න පුළුවන්. ඒ තරම් සරල කෙටි පාඩම් දෙකක් තමයි 12 13 කියලා කියන්නේ. ඒතර ඒ වගේම වෙබ් එකේ තව පොඩි කොටසක් ඉතුරු වෙනවා අපිට PHP කොටස. ඒ ටියුට් එකත් ඔයගොල්ලන්ට ලබන මාසෙට අදාළව හම්බ වෙනවා. 12 13 පාඩමට අදාළ ටියුට් එකක් හම්බ වෙනවා. PHP කොටසට අදාළ ටියුට් එකක් හම්බ වෙනවා. හරි එතකොට ඒක නොවැම්බර් මාසෙදී කව වෙනවා. රයිට්. මොකද නොවැම්බර් 15 විභාගේ නෑ නේද? නේ නොවැම්බර් මාසෙදී පව වෙනවා. එතකොට අපි දෙසැම්බර් මාසෙ වෙනකොට නිකන් සුද්ධ වෙලා ඉන්න පුළුවන්. එහෙම තත්ත්වයක් අපි හදාගමු. හරි ඊට පස්සේ අපිට තවදුරටත් මොනවා හරි රිවයිස් කරන්න ඕන නම් ඒවා අපි වෙනම සාකච්ඡා කරමු. හරි. ඔය විදිහට අපි ඉස්සරහට යමු.